මේ හටගත්ත රූපය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. දැනුම, අත්දැකීම්, පිටතින් ගන්න ආහාර මේ වගේ දේවල් නිසා මේ රූපේ වර්ධනය වෙනවා. මේ රූපේ වර්ධනය වෙලා අවසන් මොහොත දක්වා එනවා. එන ඊට වඩා ඒක විතර පදාර්ථයක් තියෙනවා. මේ පදාර්ථය ඊට වඩා ෆෝම් එක. ඒතකොට පදාර්ථය ඊට වඩා ස්වරූපයකින් වෙනස් වෙන්න බැරි මට්ටමට එනවා. එතනදී මේ රූපය අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මිනිස්සු මරණය කියලා කියන්නේ. ඒක තමයි මරණය. ඊට පස්සේ මැරෙනවා. ඒක මේ ශරීරය මැරලා යනවා. මේ ශරීරය අතුරුදහන් වෙලා යනවා. මේ ශරීරය අතුරුදහන් වුණාට තවත් රූපයක් නිර්මාණය කිරීමේ ශක්තිය අර ෆෝම් එකේ තියෙනවා. ඒ ෆෝම් එක තුල තිබුණා. සුබ දවසක්. මට ටිකක් අමුතු පොතක් හම්බුණා. මේක නම කාලතරණය. ඉතින් මට මේ පොතේ ලේඛකතුමත් එක්ක මේ පොත ගැන කතා කරන්න අවස්ථාවක් මම උදා කරගත්තා. මොකද මේ පොත ටිකක් අමුතු පොතක්. මේකේ මට දැවෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා තුමත් එක්ක කතා කරගන්න. ඉතින් ආයිබෝවන්ද අපි ලේඛකතුමාගේ නම තමයි දිනේෂ් තරංග විදානාවච්චි. ඉතින් ඇත්තටම ඔබ ඇයි මේ වගේ පොතක් මේ ලියන්න තියෙන්නේ කියලා මොකද්ද මේකෙන් අපි සමාජයට දෙන්න හිතපු මේ පණිවිඩය? ඔය පොතේ නම කාලතරණය නේද? ඔව් කාලතරණය. මගේ පොත් කීපයක් තියෙනවා. ඉතින් මේ කාලතරණය කියන පොත මම ලියන්න තීරණය කළේ දැන් මේ ගොඩක් අය වරදවා වටහාගෙන තියෙනවා මේ කාලතරණය කියන වචනේ. දැන් සමහර අය කියනවා අතීතයට යන්න පුළුවන් කියලා. තව සමහර අය කියනවා අනාගතයට යන්න පුළුවන් කියලා. නමුත් දැන් මේ විද්‍යාත්මක ප්‍රවාහයකින් බලනකොට කාලතරණය කියන වචනය වෙනත්ම මුහුණුවරකින් කියා දෙන්න මට ඕනාවක් තිබුණා. මොකද මම වෘත්තීයෙන් මනෝ උපදේශකයෙක්. ඉතින් මම ගාවට එන මේ රෝගීන්ගේ මේ ගොඩාක් රෝගයන් වලට හේතු ඒ කියන්නේ මේ 100ට මම ගාවට එන රෝගීන්ගෙන් 100ක් අයගේ රෝග වලට හේතු තියෙන්නේ ඒගොල්ලන්ගේ මතකයේ ඇතුලේ ඒගොල්ලන්ගේ මතකය තිබෙන ඒ සැකිල්ල කියලා අපි කියන්නේ. ඔව්. මෙන්න මේ සැකිල්ලේ දෝෂ. එතකොට මෙයා මේ කාලය තරණය කරගෙන එනකොට කාලය උපදිනවා. ඉපදලා ක්‍රමක්‍රමයෙන් එනකොට ඇතිවෙච්ච මේ ප්‍රශ්නයක් මේ කොහේ හරි තැනක පොඩි ප්‍රශ්නයක්. ගොඩක් අයට සිද්ධ වෙලා තියෙන. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ යම් තැනක නතර වෙනවා. එතන නතර වෙලා ඒක අල්ලගෙන ඒක අතාරින්න බැරුව දුක් විඳිනවා. අතීතයේ ජීවත් වෙනවා. ඒ නිසා තමයි මම මේ පොත ලියන්න තීරණය කළේ. ඔව්. එතකොට මේ පොතේ මේ වදනක් වලම තියෙන මේ හරි අමුතු කතාවක්. මරණය කියලා දෙයක් නැහැ. ඇත්තේ නොකඩෙන සම්බන්ධතාවයක පැවැත්මකි. ඒ පැවැත්ම විපරිණාමය වෙනවා. ඒකට නිසා යොදන නම තමයි මරණය කියලා කියන්නේ. නිදර්ශනකින් පැහැදිලි කරොත් චාලක ශක්තිය විභව ශක්තිය බවට පත් වෙනවා වගේ දෙයක්. චාලක ශක්තිය නැතිවීම මරණයයිද විභව ශක්තියේ උපත වෙනත් අර්ථකින්ද කිව හැකියි. මොකක්ද මේක? කියන්නේ මරණය කියලා දෙයක් නැද්ද ඇත්තටම? මරණය කියලා දෙයක් හොඳ ප්‍රශ්නයක්. මම හිතුවේ නෑ ඔබතුමා ඔය පොතේ උතනින්ම පටන් ගනී කියලා. හේතුව ගොඩාක් ආගම්වල අපිට උගන්වලා තියෙන දෙයක් තමයි මේ සමාජයට දීලා තියෙන දෙයක් තමයි මරණය. මේ මරණය කියලා දෙයක් තිබෙනවා කියලා. මරණය කියලා දෙයක් නැහැ. මරණය කියලා දෙයක් නෙවෙයි තිබෙන්නේ. මේ තිබෙන රූපය අතුරුදහන් වීම. ඒතර මරණය කියලා කියන්නේ රූපය අතුරුදහන් වෙන එකට දෙන උත්තරයක්. වචනයක් විතරයි. දැන් උදාහරණයකට දැන් අපි ඉටිපන්නුවක් පත්තු කරන්න. යම් කිසි දැන් ඉටිපන්නුවක් මෙහෙම ටිකට මේ පත්තු කරනවා. මේ ඉටිපන්නුම දිය වෙලා ගිහිල්ලා එයාගේ රූපය අතුරුදහන් වෙනවා. ක්‍රමක්‍රමයෙන් අවසාන මොහොත දක්වාම එනවා. ඇවිල්ලා එතන ඒ දියවුණු ඉටි ටික පල්ලෙහ වෙනම තැටියක් වගේ හට ගන්නවා නේද? කොහේවත් ඉතින් මේ මිනිස්සුෙකු ඉක්පන්නෝ කියනකොට ලොකු වෙනස්කමක් තියෙනවා. දැන් මේක විද්‍යාත්මකව බලන්න හැම දෙයක්ම විද්‍යාත්මක ඇසකින් බලන්න හේතු සහිත ඇසකින් බලන්න ඉටිපන්දම මේ ආකාරයෙන් අතුරුදහන් වෙනවා. මේ අතුරුදහන් වන මොහොතේ ඉටිපන්දම අපේ දෘශ්‍යපතයෙන් ඉවත් වෙච්ච කතාව. ඒ වෙලාව ඒක තමයි මරණය කියලා මිනිස්සු කියන්නේ. හැබැයි මතක තියාගන්න යම් කිසි ශක්තියක් තිබෙනවා. ඒ ශක්තිය ඒ රූපය අතුරුදහන් කරලා තව රූපයක් නිර්මාණය කරන්නට තරම් හැකියාවක් තිබෙනවා. ශක්තිය. එතකොට මරණය කියලා කියන්නේ ඇත්තටම රූපය අතුරුදහන් වීමක් විනා මේක දැන් මෙතනින් ඉවරයි.
එහෙම කතාවක් නැහැ. පරීක්ෂණාත්මකව කියන්නේ පරීක්ෂණ කරලා පෙනුණු දේ මම කියන්නේ. මරණය කියලා දෙයක් ඇත්තටම නැහැ. මේක මේ අපි විසින් හදාගත්ත කතාවක්. අපි අපේ දැනුම මදි නිසා අපි හිතන දෙයක්. ඒතර මරණය කියලා කියන්නේ දෙයක රූපය අතුරුදහන් වීමක් විතරයි. ඔබතුමාට එක තැනකදී කියනවා රූපය අතුරුදහන් වෙනවා කියලා, තව තැනක කියනවා ශක්තිය පරිණාමය වෙනවා කියලා. දෙක කතා දෙකක් නේ. ඉටිපන්දම පත්තු කරගෙන යද්දී ඉටිපන්දම පත්තු කරගෙන යනකොට ඒක දියවීම කියන කාරණාවයි මම මෙතන ශක්තිය කියන්නේ. ඉටිපන්දම දියවෙමින් යන, වැය වෙමින් යන කතාවයි ශක්තිය කියන්නේ. රූපයයි මේ ශක්තියයි දෙකක් මෙතන තියෙනවා. රූපය කියලා කියන්නේ ශක්තියේ ප්‍රතිඵලයක්. රූපය කියන්නේ ශක්තියේ ප්‍රතිඵලයක්. එතකොට මේ රූපය අතුරුදහන් කිරීමට ශක්තිය හේතු වෙනවා. ඒතර ඉටිපන්දම දිය වෙලා ගිහිල්ලා සම්පූර්ණ ඉටිපන්දම අතුරුදහන් වෙනකොට අපි කියනවා මරණය කියලා. පුද්ගලයාට සිද්ධ වෙන්නේ ඒකයි. දැන් බලන්න දැන් හොඳ තර්කයක් මම ගේන්නම්. පුංචි ළමයා සහ මහල්ලෙක් අරගෙන බලන්න. දැන් හොඳ දේ ඔයාගේ ළමා කාලේ අරගෙන බලන්න. ළමා කාලේ ඔබයි. මේ දැන් මහලු විදිහට පැමිණලා තියෙන ඔබයි මේ තාරුණ්‍ය අගභාගයේ ඉන්නේ ඔබ. ඒත් ඔබයි දෙදෙනෙක්ද එක්කෙනෙක්ද? එක්කෙනෙක් නම් කෝ ඔබ තුල තිබෙන්න ඕනනේ. ඒ පුංචි සංදියේ ඔබේ තිබුණු චූටි ඇඟිලි ඒක වර්ධනය කළා. ඒක වර්ධනය වීම තමයි මම අර ශක්තිය කියලා කිව්වේ. ශක්ති පරිණාමය. ශක්ති පරිණාමය කිව්වේ. ඒක වර්ධනය වෙමින් නැවෙන්නේ. ඔබ ඒකේ වර්ධනයේ හිලිපෙත්තර වෙනවා. ඒ ඔබේ රූපය අතුරුදහන් වන මොහොත. ඒක තමයි මරණය කියන්නේ. ඔය පොත පුරාවටම තියෙන ඒක. එතකොට කිසියම් පුද්ගලයෙක් දෙදෙනෙක් ඒ කියන්නේ මහල්ලා සහ ළමයා දෙදෙනෙක්ද? නෑ දෙදෙනෙක් නෙවෙයි. එක්කෙනෙකුත් නෙවෙයි. එතන තියෙන නොකරන සම්බන්ධතාවයක්. අපි අර ඉංග්‍රීසියෙන් කියනවා unbroken continuity. නොකරන සම්බන්ධතාවයක් තිබුණේ. එතකොට මේ සියලු ආගම් තුල මේක මේ වරදවා වටහා ගැනීමක් තිබෙන්නේ. ඒ වරදවා වටහා ගැනීම සත්‍ය කියලා හිතාගෙන ඒක මිනිස්සුන්ට කියනවා. මිනිස්සු දසදහස් සංඛ්‍යාවක් මුලා වෙනවා. පුංචි දරුවන්ට දහම් පාසල් වල එහෙම නැත්නම් පාසල් වල විශේෂයෙන්ම මොන්ටසෝරි අධ්‍යාපනයේ මේ අතාර්ථය දැනුම් තේරුම් ඇති අයද උගන්වන්නේ. අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නේ. එක බොරුවක් අල්ල ගන්නවා ඒ බොරුව දිගටම කියාගෙන යනවා. හරි? මම වාදයක් ගැන ඇතම් පිළිස් කතා කරනවා. සමහර අය හට ගැනීමක් ගැන කතා කරනවා. තව සමහර අය පහළ වීමක් ගැන කතා කරනවා. මේ හැම සිද්ධියකදීම විද්‍යාත්මක ප්‍රවාහයක් තියෙනවා. එතකොට මෙතන මේ ශක්තිය හරියට තේරුම් ගත යුතුයි. ඒක මේ ශක්තිය අපිට පාලනය කරන්න බැරි ශක්තියද මේක? නෑ. මේක හේතුන්ගේ එකතුවක්. මේ ශක්තිය හේතුන්ගේ එකතුවක්. ශක්තිය අපිට පාලනය කරන්න පුළුවන් වෙනවා කියන්නේ කො මරණය අපිට පාලනය කරන්න සාමාන්‍ය යාන්ත්‍රික විද්‍යාවට අනුව ශක්තිය මවන්නවත් ශක්තිය විනාශ කරන්නවත් බෑ. සිද්ධ කරන්න පුළුවන් එකම එක දේ ශක්තිය මාරු කිරීම. හරි ශක්තිය මවන්න බෑ. ඒ ශක්තිය මවන්න බෑ කියන එකටම පැහැදිලිනේ. ඉතින් ඊටු කතාව කියන්න දෙයක් විතර නෑ. මෙතන තියෙන ශක්ති විපරිණාමය. ශක්ති විපරිණාමයකින් ස්වරූපයක් ඇතුව අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆෝම් එක කියලා. මේ රූපය හට ගන්නවා. මේ හටගත්ත රූපය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. දැනුම, අත්දැකීම්, පිටතින් ගන්න ආහාර මේ වගේ දේවල් නිසා මේ රූපේ වර්ධනය වෙනවා. මේ රූපේ වර්ධනය වෙලා අවසන් මොහොත දක්වා එනවා. එන ඊට වඩා ඒක විතර පදාර්ථයක් තියෙනවා. මේ පදාර්ථය ඊට වඩා ෆෝම් එක. ඒතකොට පදාර්ථය ඊට වඩා ස්වරූපයකින් වෙනස් වෙන්න බැරි මට්ටමට එනවා. එතනදී මේ රූපය අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ තමයි මිනිස්සු මරණය කියලා කියන්නේ. ඒක තමයි මරණය. ඊට පස්සේ මැරෙනවා. ඒක මේ ශරීරය මැරලා යනවා. මේ ශරීරය අතුරුදහන් වෙනවා. මේ ශරීරය අතුරුදහන් වුණාට තවත් රූපයක් නිර්මාණය කිරීමේ ශක්තිය අර ෆෝම් එකේ තියෙනවා. ඒ ෆෝම් එක තුල තිබුණා. අර එයා මොකද කරන්නේ? එයා තව ෆෝම් එකක් හදනවා. හරියට ඉටිපන්දම දියවිලා ගිහින් ශූන්‍ය භාවයට ආවට පස්සේ අපි දන්නේම නැහැ එතන ඒ ඉටි ටික දියවිච්ච තැන රෝමක් හැදෙලා. අන්න දෙවන ෆෝම් එක. දක්ෂ කෙනෙක් මොකද කරන්නේ? ආපහු ඒ ටික අරගෙන උණු කරලා ආයෙ තව ඉටිපන්දමක් හදනවා. අන්න තුන්වෙනි ෆෝම් එක. එතකොට ඊළඟට හැදෙන ෆෝම් එක මෙයක් නෙමෙයි. මෙයා නොවන වෙනත් කෙනෙකුත් වෙන කෙනෙකුත් නෙමෙයි. පැහැදිලි ඒක හරියට තේරුම් ගන්න. ඔව්. මෙයාගේ අර ඉස්සර ෆෝම් එකේ තිබ්බ සත්‍යයම වෙනස් වෙලා පො ඒ විදිහට තමයි ඊළඟ ෆෝම් එකට ගිහින් තියෙන්නේ. ෆෝම් එක. ඒ කියන්නේ මෙතන තියෙන නොකරන සම්බන්ධතාවය. එහෙම නැතුව ඉංග්‍රීසියෙන් ඔක හරිය ලස්සන කියන්න පුළුවන් unbroken continuity.
unbroken continuity. මෙතනින් කෙනෙක් එහෙට ගියෙත් නැහැ. මෙයා නොවන වෙනත් කෙනෙක් එතනට ගියෙත් නැහැ. එතකොට මෙතන තියෙන්නේ මේ නොකරන සම්බන්ධතාවය. එතකොට මේක අපි හරියට දැක්කොත් අපේ මේ ප්‍රශ්නේ අපිට මේක විසඳෙනවා. මේක අපි හරියට දකින්න ඕන මේ කතාව. එහෙම නැතුව දැන් අපි විශ්වාස කරනවා අපේ තාත්තා මැරුණා. හරි. එතනින් මේ කතාව ඉවරයි කියලා. නැහැ ඉවර නෑ. ඉවර නෑ. තාත්තාගේ අපි හිතමු දැන් මගේ තාත්තාගේ නම ජෝසප්. මගේ තාත්තා ජෝසප්. තාත්තාගේ රූපේ අතුරුදහන් වෙනකොට ජෝසප් අතුරුදහන් වෙනවා. එහෙමද? නැහැ. ජෝසප් නැමැති මම හඳුනගෙන හිටු මගේ තාත්තගේ රූපකාය. අඩි 5යි අකල් 6ක් 7ක් උස මිනිස්සෙක්. හැඩදැලි කෙනෙක්. කොණ්ඩේ පැත්තට පීරපු කෙනෙක්. මේ රූපය අතුරුදහන් වුණා. හැබැයි මතක තියාගන්න ඔහුගේ විඥානය. ඒ කියන්නේ ඔහුගේ කැමැත්ත, ඔහුගේ පුරුදු, ඔහුගේ අත්දැකීම්, ඔහු දැනුමෙන් රැස් කරපු දේවල්. මේ හැම දෙයක්ම අරගෙන මේ ජෝසප් කියන කෙනා තව ඒ ශක්තිය තව ෆෝම් එකක් හදනවා. අර ටික අරගෙන යනවා එහෙමම ඊළඟ පැහැදිලිවම දැන් මට මිනිත්තු ටිකක් දෙන්න මම කතා කරන වැඩේත් දන්නේ නැහැ. දැන් මේ කඩදාසි කොලයක් අරන් පුච්චන්න. ලස්සන විදිහට කඩදාසි කොලේ පිච්චුවට පස්සේ අපි ඒ කඩදාසි කොලේ ජෝසප් කියලා කියමු. ඒ කඩදාසි කොලේ පිච්චුවට පස්සේ මේක අතුරුදහන් වෙන්නේ නැහැ. ඒකේ අලු ටිකක් හරියට ඉතුරු වෙනවා. දුන් ටික යනවා උඩට. පැහැදිලිවම. එතකොට එයා තව ෆෝම් එකක් හදනවා. මෙහෙමයි. මේවා ලොකු උදාහරණ අරගෙන සාකච්ඡා කරන්න යන්න එපා. මේ පරීක්ෂණාගාරයක එහෙම නැත්නම් ඔය එක ආගම් වල භාවනා ක්‍රම වලට ගිහිල්ලා එහෙම අවශ්‍ය නැහැ මේක. මේක මේ සරලව දකින්න. උදේ පාන්දර කඩදාසි කොලයකට ගින්දර තියලා බලන්න. ඒ ලස්සන තුන් කඩදාසි කොලය අපේ දුෂ්පදයෙන් ඉවත් වෙලා ගිහිල්ලා අලු ටික ඉවත් කරලා බලන්න ෆෝම් එක වෙනත් ෆෝම් එකක් හදපු ඉක්මන. කවුද මේක හැදුවේ? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. කවුද හැදුවේ මේ ෆෝම් එක? කවුද හැදුවේ? නැහැ. ඒක තමයි ස්වභාවය. ඒක තමයි විදිය. රූපය ඒ ආකාරයෙන් අතුරුදහන් වෙනවා. ඒක තමයි මම මේ පොතේ ලියලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ මැරෙනවා කියලා අපි බය වෙන්න ඕනේ නැහැ. ඇත්තටම මරණය කියන්නේ දුකක්. ඒ කියන්නේ ප්‍රියයිනේ අපේ තාත්තට ප්‍රියයි. තාත්තගේ රූපය අපිට ආයි කවදාවත් ජීවමානව දකින්න බැහැනේ. ඒක අතුරුදහන් වෙද්දී අපිට දුකයි. ඉතින් අපි දුක් වුණා කියලා තේරුමක් නැහැනේ. ඒක නවත්තන්න බෑ. අපිට ඒක නවත්තන්න බෑනේ. අපේ තාත්තගේ රූපය අතුරුදහන් වීම අපිට නතර කරන්න බෑ. ඉතින් එහා ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. නමුත් මම මේ දල වශයෙන් මේ පොඩි වෙලාවක් ඉතින් ඒ වෙලාවම කිව්වේ මරණය කියලා කියන්නේ ඒක තමයි. තව මේ ඔබතුමාගේ මේ පොත කියවගෙන යද්දි මට හම්බෙච්ච එකක් තමයි මේ දැන් මේකේ අවසානයේ ඔහු ඒ දෙසට අවිඥානිකව ඇවිද ගියේය. සවිඥානික මනසෙහි එහි ගැඹුර සෙවීම අවිඥාණයට එල්ල කළ අතුල් පහරක් වැන්න. නමුත් ඔහුගේ උපවිඥානයේ ඒ සඳහා ඔහු කදිමට පුහුණු කොට තිබුණේ. ඒ ඔහුගේ ක්‍රමානුකූල අධ්‍යාපනයයි. මොකද්ද මේක මේ මෙතන මේ අතර සුනිත් සම්බන්ධ ප්‍රශ්නේ ඒ වෙලාවේදී මේ මොකද්ද මට මේක තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ මහත්මයා මෙතන තියෙන ගැටලුව මේකයි. හරි. අපි බොහෝ දෙනා දන්නේ අපේ මේ ශරීරයේ පමණයි. පුංචි කාලේ ඉඳලා පුංචි සංදියේ දරුවෙකුට උගන්වනවා මේ ඇස, මේ ඔබගේ නහය, මේ කන, මේ හිස මේ ශරීරය, මේ කකුල් එනාදී වශයෙන් මේ අපිට පෙනෙන බාහිර දේවල් උගන්වනවා. නේද? ඒ ටික අපි හැමෝම දන්නවා. චුට්ටක් සංකීර්ණව යමුකෝ. දැන් මේ ළමයා O level සමත් වෙලා ඊට පස්සේ උසස් පෙළ සමත් වෙනවානේ. ඊට පස්සේ වෛද්‍ය විද්‍යාලය වගේ යනවා. එතකොට එවැනි ළමයෙකුට මොනවද උගන්වන්නේ? අභ්‍යන්තර පේන දේවල් ටික. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පේන්නේ නැති දේවල් ටික. වකුගඩුව, පෙනහැල්ල, අක්මාව. මේ තියෙන ආමාශය. මේබි. දැන් තරමක් දුරට යා දන්නව නේද? මේ මොනවා කළත් මේ අය කරන්නේ මේ ශරීරය ගැන නේද? හැබැයි මතක තියාගන්න මේ ශරීරයේ පිටිපස්සේ the beyond of the body. අපි ඉංග්‍රීසියෙන් කියනවා the beyond of the body. There is something beyond of the body. මොකක්ද? ඒ තමයි මේ මනස. මේ මනසේ ඔය ඔබතුමා අහපු ප්‍රශ්න දෙනවා මේ මනසේ තිබෙන සවිඥානය, උපවිඥානය, අවිඥානය කියලා මේ මනස ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. මහත්මයා මේකේ මේ අවිඥානය කියන කොටස හරි ගැඹුරුයි. ඒක කවදාවත් අපිට මේ පියවි ඇසට දැක ගන්න බෑ. මේකේ තිබෙනවා මේ
අවිඥානය තමයි මම ඔය කිව්ව ගැඹුරුම කොටස අවිඥානය. දැන් මේකේ මේ තව කොටසක් තියෙනවා සවිඥානය. මේ සවිඥානය කියන්නේ මේ මොහොතේ සිටුවේ. දැන් මම ඔබතුමාගෙන් අහුවත් ඔබතුමාගේ සවිඥානය කොයි වගේද කියලා. දැන් ඔබතුමා මම මේ කියන දේ අහගෙන ඉන්නවා. දැන් මෙතන මේ කහපාට ආලෝකයක් තියෙනවා. මේ ඔබට මේ කහපාට ආලෝකය දැන් මගේ මේ අතේ පේනවා. මේ සවිඥානික තොරතුරු මේ මොහොතේ ඔබ දකින්න දේ මේ සවිඥානික තොරතුරු. ඒකට දැන් ඔබතුමා සවිඥානය හඳුනනවානේ. ඔව්. උපවිඥානය කියන්නේ මනසේ දෙවෙනි කොටස. දැන් මම ඔබතුමාගෙන් අහනවා ඔබතුමාට මතකද ඔබතුමා මේ වැඩසටහන කලින් මේ වැඩසටහන පටන් ගන්න ගෙදරින් පිටත් වූ මොහොත අන්න ඔබ වේගෙන් සීඝ්‍රයෙන් යනවා අතීතයට. පිටත් වූ මොහොත. එතකොට මේ ආයාසයෙන් මතක් කරගන්න සිතුවිලි තමයි අවිඥානය මේ උපවිඥානය කියලා කියන්නේ. ඒ දෙක පැහැදිලිද? ඔව් පැහැදිලි. හරි. ඊළඟට අපි කතා කරමු අවිඥානය. අවිඥානය කියන්නේ මනසේ ගැඹුරු පතුල. ඒක අපිට කවදාවත් මේ පියවි ලෝකයට ගන්නට හැකියාවක් නැහැ. ඒක හරි ගැඹුරුයි. හැබැයි ඇතැම් අවස්ථාවල ඇතැම් අයට මේ අවිඥානික තොරතුරු ස්වභාවයෙන් එළියට එනවා. දැන් Tamanට මතක් සමහර තැන් වලින් ගමන් කරනකොට එක්තරා ඔය පොත සම්බන්ධව කතා කළොත් ඔය පොතේ සුනෙත් කියන ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා ඔය වලස් මුල්ල පැත්තෙන් ගමනක් යනවා තමන්ගේ බිරිඳ එක්ක. ඒ යනකොට එතුමට එක්තරා මතකයකට ප්‍රවිෂ්ඨ වෙනවා. එතුමාගේ පෙර මතකයකට ප්‍රවිෂ්ඨ වෙනවා. දැන් ඔබතුමා මගෙන් අහයි මොකද්ද පෙර කිව්වේ මොකද්ද කියලා. පෙර කිව්වේ අර මම කලින් මේ කතාවට ප්‍රවිෂ්ඨ වීමක් වුණානේ අර මොකද්ද මේ මරණය ගැන කතා කරා. ඔව්. එතකොට අතුරුදහන් වූ ශරීරය අතුරුදහන් වුණාට පස්සේ තව ශරීරයක් හැදුවනේ. ඔව්. මේ සුනෙත් කියන කෙනා අලුත් ශරීරයේ අලුත් රූපයේ සිට එයාගේ පැරණි රූපයට ප්‍රවිෂ්ඨ වෙනවා. මේ කොහෙද තියෙන්නේ? මේක තිබෙන්නේ අවිඥානය. අවිඥානය කියන ගැඹුරු කුටිය. අන්න මේ අවිඥානයේ ගැඹුරු කුටියේ ඔබ මේ තොරතුරු මෙයා ක්‍රමක්‍රමයෙන් ගන්නවා. කොහටද ගන්නෙ? අන්න අවිඥානයේ සිට සවිඥානයට ගන්නවා. ඒ ඔබතුමා මගෙන් අහුවා මේ ඔය එතකොට මේ උපවිඥාණයට ගියා. ඒක තියෙන්නේ ඒ කතාවක් උපවිඥාණය විසින් උපදේශයක් දුන්නා. ඔව්. කදිමට පුහුණු කරපු උපවිඥාණය. ඒක තමයි මේ ධර්මය තුල ආගම තුල මේ අපේ අධ්‍යාපනය ඇතුළේ පුහුණු කරන්නේ. මොකක්ද? ඒ හරි වැරද්ද. ඔහු පුද්ගලයා හික්මවනු ලබන්නේ යම්සි පුද්ගලයෙක් මේ දේ හරිය මේ දේ වැරදිය කියලා හික්මවන්නේ මේ කියන උපවිඥාණය. මේ උපවිඥානය කියන තොරතුරු ඇතුලේ තියෙනවා. අතරම මේක මෙහෙම කතා කරන්න බෑ. මේක හරි සංකීර්ණයි. ඒ කියන්නේ උපවිඥානය ප්‍රමාණිකුල අධ්‍යාපනයකින් පුහුණු කෙරුවොත්, ට්‍රේන් කෙරුවොත් එහෙම සවිඥානය අපිට පාලනය කරන්න පුළුවන්. සවිඥානය පාලනය කරන්න. අවිඥානය පාලනය කරන්න. දැන් බලන්න මම තාසුට්ටක් ගැඹුරට අරගෙන යන්න. ඕකේ තියෙනවා මහත්මයා කොහොම කතා කළාට තත්භාවය, අහම්භාවය කියලා අපේ මනස ඇතුලේ යාන්ත්‍රණයක්. ඇත්තටම තත්භාවය, අහම්භාවය. තත්භාවය කියන්නේ හැම වෙලාවෙම මිනිස්සුගේ ම්ලේච්ඡ ක්‍රියා. හරි තව කෙනෙක්ව රිදවා ලබන සතුට. අහම්භාවය කියන්නේ ඒක නෙවෙයි. අහම්භාවය කියන්නේ සදාචාර නියමයේ මත රඳා පවතින්නේ. ලෝකේ හොඳ පැත්ත, ලෝකේ ලස්සන පැත්ත ගැන අපේ මනස අරගෙන යන පැත්ත. මේ දෙකන අතර ගැටුමක් පවතිනවා. ඒ ඕනම මිනිස්සෙක්ගේ තියෙනවද හොඳ නරක? ඕනම සත්වයේ මේ කියන ගැටුම තිබෙනවා. හොඳ නරක යයි හඳුනාගත දෙයක් එක සටන් කරනවා. ඔබතුමා අහපු ප්‍රශ්න උත්තරේ මම මේ දෙන්න යන්නේ. ඒ තමයි මේ දෙදෙනා පාලනය කළ හැකිද? හැකි. ඒ තමයි උපරිහම්භාවය කියන මේ කොටස. ඇත්තටම උපරිහම්භාවය කියන කොටස තමයි අපි අධ්‍යාපනයෙන් පුහුණු කරන්නේ. මොන්ටසරි අධ්‍යාපනයේ 1 සිට 5 දක්වා, 5 සිට 11 දක්වා, 11 සිට 2 දක්වා මේ 13 දක්වා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ මේ හොඳ නරක යයි මේ දහම ඇතුලේ පන්සලක, පල්ලියක, කෝවිලක වෙන්න පුළුවන්, මුස්ලිම් ආගමක වෙන්න පුළුවන්. මේක පුහුණු කරන්නේ මේදී උපවිඥානය. ඔව්. මේ උපරිහම්භාවය කියන්නේ. ඒතර එයා පුහුණු කරාට පස්සේ ඒ පුද්ගලයා නිවැරදි තීරණ ගන්නවා. ඔබතුමා අහපු ප්‍රශ්නේ ඔය සොනෙට් කියන කෙනා ඔහු ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහුගේ දැනුම, ඔහු මේ ජීවිතේ ලබාගත් දැනුමෙන් ඔහු පාලනය කළා. පැහැදිලිද? එතකොට මේ දැනුම අත්‍යවශ්‍යයි මේ පාලනයට. මම දැකීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දැකීම කියලා වෙනම මාතෘකාවක් පස්සේ කතා කරමු. පුද්ගලයාට දැන් අපි සාමාන්‍යයෙන් අරගෙන බැලුවොත් එහෙම අපිට ප්‍රශ්න තියෙනවා අපි මේක දකින්නේ. මේ ප්‍රශ්නේ දකින්නේ අපි ඉගෙන ගන්නවා විතරයි. මේ ඉගෙනගෙන තේරුණා මම මේ කියන එක මේක මේ ලොකු සංකීර්ණ ගැටලුවක් මේ.
උපවිඥානය, අවිඥානය, සවිඥානය ඇතුලේ මේ ලොකු සංකීර්ණ කතාවක්. එතකොට දැන් බලන්න දැන් මේ කාලීන මාතෘකාව. ಜಾති වශයෙන් බෙදලා, ආගම් වශයෙන් බෙදලා. නේද? ඔව්. දැන් බලන්න මුස්ලිම්, දෙමළ, සිංහල කියලා අපි බෙදලා තියෙනවා. ඔව්. බෙදලා මොකද කරන්නේ? ගහනවා. ඊළඟට ආගම් වශයෙන් බෙදලා තියෙනවා. බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික විතරක් තියෙනවනේ මුස්ලිම් නේද? අල්ලාහ් දෙවියන් අදහන පිරිසක් ඉන්නවා, බුදුහාමුදුරුවෝ අදහන පිරිසක් ඉන්නවා, යේසුස් වහන්සේ අදහන පිරිස. මේ ඔක්කොම ශාස්ත්‍රඥ වහන්සේලා යම් යහපතක් කිව්වෝ. කොහොමද වැරද්දක් එතුමන්ලා කියලා නැහැ. ඒ කියන්නේ වැරද්දක් කියලා නේ. ඒවා තුල යම් සාධනීය තත්වයන් තිබෙනවා. දැන් ප්‍රාථමික අධ්‍යාපනයේ පාසල් වල තියෙනවා. ඔව්. උසස් අධ්‍යාපනයේ වෙනම තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනම තියෙනවා. ඒ වගේ යම් දහම්වල ගොඩක් ලොකු පරාසවල ගිය දහම්වල තියෙනවා. ප්‍රාථමික මනුෂ්‍යයාට අවශ්‍ය දහමක් ඇතැම් දහම් තුල තිබෙනවා. මේක නෙමෙයි මම කතා කරන්න උත්සාහ කරන්නේ මේ පොත ඇතුලේ. මගේ උත්සාහය අපි කවුරුත් අපි ගැන හොයන්නේ. අපි හොයන්නේ මේ ලෝකෙ මේ විශ්වයේ කොච්චර ලොකුද? මේ ලෝකෙ හඳුනාගත් සත්‍යයන් තව ඉන්නවද? විද්‍යාත්මක ගවේෂණ යොමු වෙන්නේ අඟහරු ලෝකයේ පැවැත්ම සම්බන්ධ. සෙනසුරුගේ ග්‍රහ ලෝකේ ජීවත් වෙන්න අපිට පුළුවන් කියලා. හැබැයි මහත්මයා ওই පොතේ මම ලියලා තියෙන අවිඥානය ගැන කවුරුත් හොයන්න උත්සාහ කරනවද? මිනිසුන් 100ක් අරන් බලන්න. මම ඒකයි මෙවැනි පොතක් ලියුවේ. උපංගක ඇත්තටම වචන දන්නේ නැහැ. ඇත්තටම දැන් අපි බලන්නේ දැන් යම්කිසි ප්‍රවෘත්තියක් වුණා අඟහරු ග්‍රහ ලෝකේ තරණය කරයි කියුවොත් අපි බලනවා. හැබැයි අපි අපේ අවිඥාන දිහා බලනවාද? ඇත්තටම මේ මනස් කූඩු හැදලා තියෙන්නේ කොහොමද? අපේ මරණය කියන්නේ මොකක්ද? ඊළඟ ෆෝම් එකක් හැදෙනවද? ඒ කොහොමද හැදෙන්නේ? මොකද්ද මතකය කියන්නේ? මේ දේවල් අපි හොයන්නේ නැහැ. මම බෞද්ධයෙක්, මම කතෝලිකයෙක්, මම ක්‍රිස්තියානි කෙනෙක්. එහෙම ෆ්‍රේම් එකක් හදා ගන්නවා. හදාගන්න. එතනින් එහා යන්නේ නැහැ. එතනින් හදයක් හොයන්නේ. එතනින් යා කිසිම දෙයක් හොයන්නේ. අර ෆ්‍රේම් එක ඇතුළේ ඉඳගෙන මගේ ශාස්ත්‍රඥ වහන්සේ, මගේ ආගමික නායකයා ජේසුස් වහන්සේ, මගේ නායකයා මුහම්මද් තුමා කියලා මේ ෆ්‍රේම් එක හදාගෙන ඒ ෆ්‍රේම් එක තුල ඉඳගෙන ඉන්නවා. අර ෆෝම් එක නැති වෙනකන් ඒක තුල ඉන්නවා. කවුරුත් මේ තමා ගැන එබිලා බලන්නේ. අපේ ගෙදර නැති වෙනවා තියෙන දේ අපි හොයන්නේ අල්ලපු ගෙදර. ඒකයි මේ ප්‍රශ්නය. ඉතින් මම මේ පොතෙන් මේ ගැඹුරින් කතා කළා මේක. බලන්න මේක මේ ෆෝම් එක ඉවරනත් එක්කම මේ අපි මේ අයිති වෙලා තියෙන ආගම ජාතිය ඉවර වෙන්නේ නැද්ද? ඉවර වෙනවා. ඒක තමයි මම මේ කාලතරණය පුතේ ලියුවේ. ඒතකොට ඊළඟ ෆෝම් එක ඊළඟ ජාතියක ඊළඟ පාර නිර්මාණය වෙන්න බැරිද? පුළුවන්. මේ බලන්න මේ මෙතන මේ ලස්සන තලයක් තියෙනවා. මෙයා මේ පෝච්චි මේ පුංචි පෝච්චි එක. මේකේ පුංචි ගෙඩියක් අරගෙන ඒ ගෙඩිය ගිහිල්ලා අපි ඇමරිකාවේ හරි කොහෙද තැනක හිටියොත් බලන්න කොටද රටක් ජාතියක් නැතුව මෙයා ගිහිල්ලා වෙන තැනක හැදිලා. අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ මේ කාලීන ප්‍රශ්නේ මේක නේද? මේ පොත තුළ මම කියන්නේ උත්සාහ කරුවේ. සුළු හොඳයි. තව එකක් තියෙනවා මේ සත්වයා මේ හසු වෙලා ඉන්න මුලාව තිබෙන දේ දැකීමේ පමණයි අවසන් වෙන්නේ. තිබෙන දේ දැකීම සත්‍ය වෙන එකක් නෙමෙයි. නොතිබෙන දේ දැකීම අසත්‍යයි. දැන් ඔබ සත්‍ය හා අසත්‍ය හඳුනනවා. මොකද මේ තිබෙන දේ දැකීම කියලා කියන්නේ නොතිබෙන දේ දකිනවා මේක මේ අපි කොහොමද දකින්නේ තිබෙන දේ දකින්නවා. මහත්මයා අපිට අපේ ජීවිතයේ ඇයි මේ ගැටුම්? අපි උදේ පාන්දර නැගිටිච්ච වෙලාවේ ඉඳලා රාත්‍රී නිින්දට ගිහිල්ලා කොට්ටට ගිහිල්ලා ඇස් දෙක මෙහෙම පියා ගන්න ගමන් අපිට තියෙන අරගලයක්. අපිට තියෙන ගැටුමක්. මේ තොරතුරුන්චියක් නැති ප්‍රශ්න. ඒ තමයි මේ පවතින දේ දකින්නේ නේ. අපි දකින්නේ අපිට ඕන දේ. මම කියන දේ පැහැදිලි කරගන්න හරියට. අපි දකින්නේ අපිට ඕන දේ නිසා තිබෙන දේ නෙමෙයි. මොකද තිබෙන දේ කියන්නේ? තිබෙන දේ කියන්නේ ඇත්ත. මේ ලෝකේ හැදිලා තියෙන විදිහ. දැන් බලන්න සමහර දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ ඉපදලා තියෙන්නේ අපේ අම්මයි තාත්තයි.
ඒ අම්මයි තාත්තයි පැහැදිලිවම දන්නවා මහත්මයා ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ ඉගෙනගෙන නැහැ. හැබැයි ඒ අම්මයි තාත්තයි උත්සාහ කරනවා. අර දරුවා වෛද්‍යවරයෙක් කරන්නේ. ගහනවා. කියන්නේ ශාරීරික වද හිංසා කරනවා. මානසික වද හිංසා කරනවා. උඹට මේක මතක නැද්ද කියලා වගන්ති ගණිතය උගන්වනවා. දැන් බලන්න මේ අම්මයි තාත්තයි තිබෙන දේ දැකලාද නැහැ. මොකද තිබෙන දේ? දැන් බලන්න තිබෙන දේ මේ දරුවා හටගෙන තියෙන මම මේ තේරෙන භාෂාවෙන් හරි සරල උදාහරණයක් කියන්නේ. ඒතර ඔබතුමා කියන විදිහට අපි හිතමුකෝ දැන් ගෝවි මහත්තයාගේ අපි ගෝවියාගේ ඔයලේ කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න බෑ. මෙතන මම මේ කතා කරන එක මීටර ගොඩාක් සංකීර්ණයි. ඇම්බරෙල්ලා ගසක අපි අඹ ගෙඩි පැල කරන්න හදනවා. අපි අඹ බලාපොරොත්තු වෙනවා ඇම්බරෙල්ලා ගසකින්. ඒ ඇයි මේ තිබෙන දේ දකින්න නැති නිසා. මේක වරදවා වටහා ගන්න එපා. මේක හරිය ගැඹුරු සංකල්පයක් විතර මම මේ කියන්නේ. තිබෙන දේ කියලා කියන්නේ උදාහරණයක් හැටියට මම කියලා ගමුකෝ. මම හැදිලා තියෙන්නේ කොහොමද කියන කතාව. මගේ ස්කන්ධය කියන්නේ නිශ්චිත පරිමාවක අඩංගු අංශු. මගේ නිශ්චිත පරිමාවය අඩංගු අංශු ප්‍රමාණය තිබෙන්නේ 20යි නම් මම 40ක දෙයක් කරන්න ගිහිල්ලා අසමත් වෙලා අඬනවා. අසමත් වෙලා යම් යමකට සාප කරනවා. දැන් බලන්න අන්න එක තමයි. අන්න ඒ ඉස්සෙල්ලාම අපි මේ ලෝකේ තරණය කරන්න කලින් මම ආයෙත් කියන්නේ අපිම අධ්‍යයනය කරන්නට ඕන. අපි දකින්නට ඕන. තිබෙන දේ දකින්න කියන්නේ ඒක. අපි දකින්න ඕන මම හැදිලා තියෙන්නේ කොහොමද? මගේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ හරිය ලේසි ඉංග්‍රීසියෙන් කියන්නේ මේ කැපැසිටි එක. අපේ ස්කන්ධය ඒ වචනයට සමාන වචනයක් මට දෙන්න බෑ. අපි අපේ ස්කන්ධය දන්නේ නැහැ. අපේ කැපැසිටි එක දැනගන්න ඕනේ. ඇත්තටම. ඉතින් පොඩි දරුවා කොහොමද ඉන්නේ? මම මේ කතා කරන්නේ පොඩි දරුවා ගැන නෙමෙයි. අපිනේ පොඩි දරුවා හදන්නේ. සමාජය හදන්නේ අපිට ඕන විදිහට. සමාජයේ මේ ස්වභාවය යථාර්ථයට ඕන විදිහට අපි ගඟක්වත් ගලන්න දෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න අපි අපිට ඕන විදිහට ඒක හදලා ඒක පිළිටන්නේ නැතුව ගිය ගමන් ඒක ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ගත්ත ගමන් අපි ඒකට බයිනවා. ඒක වැරදි. මේ ලෝකයේ අපි අපිට ඕන විදිහට හදනවා. බෑ ඒක එහෙම කරන්න බෑ. හේතුව අපි තේරුම් ගන්න ඕන මේකේ තියෙන යථාර්ථය. දැන් උදාහරණයක් හැටියට මේක මම හරිම කෙටියෙන් පැහැදිලි කරන්නම්. අපි යමක් හිතාගෙන බලනවා. දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්. මම ගාවට එක්තරා මහත්මයෙක් ආව මේ මානසික ගැටලුවක් කරගෙන. එතුමාට නිින්ද යන්නේ නැහැ. ඉතින් මේ එතුමාගේ ප්‍රශ්නේ මොකද්ද? මම අහගෙන යනකොට කියනවා සර් මෙහෙමයි. මට මගේ බිරිඳ සැකයි. ඉතින් මම අහනවා මම කෙටියෙන් කියන්නේ තාම කෙටි. ඒ සැක පුද්ගලයාට මම කෝල් කළා. එයාගේ ෆෝන් එක බිසි. අර ඒ වචන වලින් අපි කිව්වොත් කාර්යබහුලයි. ඔව්. මම ඒත් එක්කම ගත්තා මගේ නෝනට ෆෝන් එක. ඒකත් එහෙමයි. ඉතින් මම තීරණය කළා ඒ දෙන්න කතා කරනවා කියලා. දැන් බලන්න හිතාගෙන බලනවා. ඒකයි ප්‍රශ්නේ. එතකොට ඇත්ත පෙනෙන්නේ නැහැ. පැහැදිලිද මම කියන්නේ? අපි යමක් හිතාගෙන බලන්නේ. එතකොට මේ අපිට ඕන දේ. ඒක හරියන්නේ නැහැ. මේ රටට වෙලා තියෙන්නේ. අපි දැන් මේ විශාල කතිකා කරනවා. මේ රට හදන්න. ලෝකය හදන්න. ඒක එහෙම කරන්න බෑ. දැන් බලන්න දැන් අපි රටේ අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ. අපි හරි අවාසනාවන්තයි. අපි පුදුම අවාසනාවන්ත జాතියක්. එයි අපි හිතාගෙන බලනවා. එතකොට අපිට ඕන දේ පේනවා. තිබෙන දේ පේන්නේ නැහැ. තිබෙන දේ කියන්නේ හරි ගැඹුරු සංකල්පයක්. කොහොමද අපි දැන් මේ තිබෙන දේ දකින්න නම් හිතාගෙන බලන එක නයින් කරන්න. කොහොමද හිතාගෙන බලන එක? ඇත්තටම අපි ආගම් වලට කොටු වෙලා, අපි සංස්කෘතීන් වලට කොටු වෙලා, අපි අධ්‍යාපනයට කොටු වෙලා, අපි අපේ අත්දැකීම් වලට කොටු වෙලා. ඉතින් අපි අධ්‍යාපනය එතකොට අපි ඉගෙනගෙන තියෙන ඔය දේවල් නැතුව බලන්න බැහැ නේද? ඒ බලන්න ඔබට බැරි නම් ඔබට කිසිම දෙයක පෙනෙන දේ තිබෙන දේ පෙනෙන්නේ නැහැ. ඒකයි ගැටුම. ඔබ දැකලාද? ඔබව දැකලා. මට ගැටුම් නැහැ.
මට ගැටුන්නේ නැහැ. මට කිසිම ගැටුමක් නැහැ. මගේ පොත සාවධානව කියවන්න. මගේ අනිත් පොත් ටික සාවධානව අරගෙන බලන්න. මාව ලේඛන කලාවට ගෙනාවේ මම අදත් ආයෙත් කියන්නේ සිරිසුමන මහත්තයා ගොඩගේ පොත් සමාගමේ. මම එතුමා ගාවට ගියා. මම එතුමා ගාවට ගිහිල්ලා කිව්වා වියලි මිනිස්සා පොත අරන් ගිහිල්ලා මේක කරලා දෙන්න පුළුවන් කියලා. එතුමා එක වචනයයි කිව්වේ. සිරිසුමන ගොඩගේ මහත්තයා එක වචනයයි කිව්වේ. හටගත්තේ නැති කිරීමට නොව හට ගැනීම නැති කිරීමට කියලා මම මේකේ තේමාව ලියලා තිබුණා. ඔව්. ඒ වචනේ එතුමා තේරුම් ගත්තා. අදටත් මම මේ වැඩසටහන දෙතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ සිරිසුමන ගොඩගේ මහත්තයා තමයි මාව ග්‍රන්ථකරණයට ගෙනාවේ. ලේඛනයට ගෙනාවේ. ඊට පස්සේ තමයි සරසවි ප්‍රකාශන සමාගමත් එක්ක මම එකතු වෙලා මේ පොත් කීපයක්ම කරලා තියෙන්නේ. ඉතින් ප්‍රෙන්සිලි මහත්තයාට ස්තුති කරනවා මම සරසවි පොත් ප්‍රකාශකයන්ගේ. ඒක මගේ මම කියන්නේ අඝෝෂ ගවේෂණය. කෙටි කතා සංග්‍රහයක් තියෙනවා ඔබ්දල් මිනිස්සු කියලා. ඒක ඔක්කොම පොත් කීයක් තියෙනවා? පොත් නම් විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් තව ලස්සන පොතක් තියෙනවා ගොඩාක් අර්ථවත් පොතක් මම ඒක කියන්න මතක් කරන්න මම හිතේ මග කියලා. මග. ඒකත් මග කියවුවා. ඔතන කියවුවා. ඔව්. ඒකත් තියෙන්නේ ඔය ගොඩගේ පොත් සමාගමේ මේ සිරිසුමන මහත්තයා තමයි ඒකත් කරේ. ඉතින් ඒ පොත් කියවලා බලන්න. ඒ පොත් කියවනකොට දැන් විශේෂයෙන්ම සරසවි පොත් සමාගමේ කරපු ප්‍රේමසිරි මහත්තයා කරපු කරලා දුන්න පොතක් තියෙනවා මම ලිව්වේ අඝෝෂ ගවේෂණය. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාගේ ජීවිත කතාව මෙතන ලියලා තියෙනවා. එතුමා මොකද කළේ? එතුමා පරමාණුක බලය හොයාගත්තා. අවසානයේ කලකිරුණා. එතුමා දැක්කේ නෑ එතුමාව. ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා තිබෙන දේ දැක්කා නම් එයා දැක්කේ නෑ. එයා දැක්කේ එයාට ඕන දේ. හිරෝෂිමා නාගසාකි වල ගිහිල්ලා අහලා බලන්න මේ මිනිස්සු හිමුතුන් මිත්තන්ට වෙච්ච දේ. ජපානට ගියොත් ඔයා කවදා හරි දවසක දැන් ඔයා අහලා බලන්න මේ මිනිස්සුගේ විලාපය. මේ මිනිස්සුගේ විලාපය අහලා බලන්න. අපි මේ ශ්‍රී ලංකාවේ ඉඳගෙන අපි මේ විලාපය දන්නේ නැහැ. ඒ තිබෙන දේ දැක්කනම් එහෙම වෙන්නේ නැහැ. දෙයක තිබෙන දේ දකින්නට ඕන. හැම දරුවම අල්ලලි වෙලා දොස්තර කෙනෙක් කරන්න එක නෙමෙයි දෙමව්පියෝ කරන්න ඕන. හැම දරුවෙක්ම අල්ලලි වෙලා ඉංජිනේරුවෙක් කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ දරුවා කවුද කියලා මානසිකව හොඳට බලන්නට ඕන. ඒ දරුවගේ පැවැත්ම කොහොම වෙයිද? ඒ දරුවගේ ස්කන්ධය කොයි වගේද? ඒකට ඒ දරුවට හිතන්න කාලයක් දෙන්න ඕන. අපි දරුවට හිතන්න කාලයක් දෙන්නේ නැහැ මහත්තයා. සාමාන්‍යයෙන් කොයි වගේ වයස් කාණ්ඩයක් වෙනකන් දෙන්න ඕනද වගේ ඇත්ත කතාව අපි දරුවා හදන්න ගන්නේ මොන්ටිසෝරි අධ්‍යාපනයෙන්. ඒක වැරදි. ඒක වැරදි සම්පූර්ණයෙන්ම මේ මුළු ලෝකෙම වෙලා තියෙන්නේ එතන තමයි වැරද්ද. මොන්ටිසෝරි අධ්‍යාපනය. දරුවා හදන්න ගන්න ඕනේ දරුවා ඉපදෙන්න කලින්. මොකක්ද ඒ කතාවේ තියෙන්නේ? දරුවා ඉපදෙන්න කලින් දරුවා ඉපදෙන්න කලින්. මතක තියාගන්න අම්මයි තාත්තයි දෙමව්පියෝ වශයෙන් පුරුදු පුහුණු වෙලා යම් සංයමයකින් මේ දරුවෝ හදන්න ඕනේ. අද මම පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණ වාර්තාවේ තියෙනවා අපි ගැඹුරින් පස්සේ කතා කරමු. දෙමව්පියෝ 100ක් අරන් මම පරීක්ෂණය කළා. ඒ පරීක්ෂණයෙන් මම දන්නවා විශ්වාස කරන එකක් නැති වෙයි. 95 දෙනෙක්ම කියන්නේ අපි නම් හැබැයි මේ දන්නේ නැතුව තමයි පුතා ආවේ. දුව ආවේ. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ සැලසුම් කරන්නේ නැතුව නොදැනුවත්වයි මේ දරුවෝ කුසද වෙලා තියෙන්නේ. 95ක් මේ රටේ ශ්‍රී ලංකාවේ 95ක් දරුවන් එන්නේ දැන නොවේ. නොදැන. අහඹු සංසේචන වල ප්‍රතිඵල අම්මගේ තාත්තගේ අහඹු ප්‍රතිඵල. ඉතින් කොහොමද ඔබතුමා කියන්නේ එවැනි අවස්ථාවක පැහැදිලිවම නියුරෝසිස් නැත්නම් සයිකෝසිස් කියන කන්ඩිෂන් දෙකෙන් එකකට නොඇටි එහෙමත් නැත්නම් ස්කිසොෆ්‍රේනියා වගේ අද බිහිසුණු රෝගයක් මේ හීනෝන්මාදය. මේ හීනෝන්මාදය වැනි රෝගවලට ගොදුරු නොවේයි කියලා අපි කොහොමද කියන්නේ? මේන දරුවෙක්. පැහැදිලිවම. ඒතකොට දැන් මම අර කිව්වා දරුවා උපදින්න කලින් තමයි දරුවාට උගන්වන්න ඕනේ කියලා. අම්මා තාත්තා දරුවා හදන්න මාස 4ක්වත් කලින් මම මේ කතා කරන්නේ සංසේචනයේ දෙදෙනා එකතු වීමට මාස 4ක්ටවත් කලින් මේ අපි හදන්නේ මෙවැනි දරුවෙක් බහින් බස්වීම් වලින් තොර හොඳ පොතපත කියවන මේ වපසරිය අම්මා තාත්තා හදන්න ඕන. ඒ නිවසේ හදාගන්න හදාගන්න යුතුයි. වෙලාවට කෑම අරගෙන තාත්තයි අම්මයි එකට ඉඳගෙන කෑම කාලා එහෙම මාස 4ක් 5ක් ඉතා හොඳ මනසකට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ අපි සැලසුම් කරනවා. මේ මෙහෙමයි අද අපි මේ දරුවෝ හදනවා. අද රාත්‍රියේ දරුවෝ හදනවා.
දැන් අම්මා තාත්තා ඒකමතිකව තීරණය කරලා මෙන්න මේ වගේ දරු පැටි එකක් බලාපොරොත්තු වෙනවා කියලා. එහෙම නැතුව මේ තාත්තා සිරිපාල අම්මා සුමන සිරිපාලයි සුමනයි කළුම කළුයි සුදු පාට ළමෙක් ගන්න කියලා චීන බබෙක් කරගෙන ඉවරලා බිත්තියේ එළන ෆොටෝ එක. ඉතින් අම්මා මානසිකව චීන බබා පතනවා සිරිපාලගේ ඥානය. ඉතින් දෙමුන් ජීවියේ කෙලියට එනවා. එළියට ඇවිල්ලා අවුරුද්දක් දෙකක් විතර යනකොට අම්මගෙන් පණි ගන්න හදනවා. අපේ රට වෙලා තියෙන එක. අපේ රට වෙලා තියෙන මේක. ඒ නිසා දරුවා නිර්මාණය කරගන්න කලින් මේ අම්මා තාත්තා නිසි වයස මුහුරා ගිහිල්ලා ඉන්න ඕන. නිසි අත්දැකීම් මුහ වලට යොමු වෙලා ඉන්න ඕන. ඊට පස්සේ මාස 4ක් විතර සැලසුම් කරලා දරුවා හදන්න ඕන. එතකොට අපි හිතලා අපි සැලසුම් කරපු දරුවෙක් කුසට එනවා. එහෙනම් අපේ බලාපොරොත්තු වෙන දරුවා අපිට ලබා ගන්න පැහැදිලිව. ඊට පස්සේ කුසට එන ඒ දරුවව නිසි කළමනාකරණයකින් යුතුව ගැටුම් වලින් තොර සාමකාමී වටපිටාවක අපි මේ දරුවා අම්මා හදනවා. අද ගැබිනියන් අරගෙන බලන්න 100ක්. මම මේ දැනුවත්ව කතා කරන්නේ. මම මේ පරීක්ෂණ කරලා කතා කරන්නේ. පැහැදිලි? කලහකාරී වටපිටාව අහම්බෙන් කුසට ඇවිල්ලා කලහකාරී වටපිටාවක ඉපද මාස 6-7ක් ළමයා බඩේ ඉඳලා එළියට එනවා. ඊට පස්සේ මොන්ටසෝරි අධ්‍යාපනයේ ඊට හපන් විනාශයක් කරනවා. දරුවට හිතන්න දෙන්නේ නැහැ. අද වර්තමාන අධ්‍යාපනයේ දරුවට හිතන්න දෙන්නේ නැහැ. මොනවා හිතන්නද වචන එක තප්පරයක් දරුවට හිතලා උකහා ගන්න දෙන්නේ නැහැ. බලෙන් අධ්‍යාපනය දෙනවා. වැඩියෝන්නේ බහුපැටියෙක් දකින්න දරුවා පාරේ යනකොට. අම්මා එක පාර පැනපු ගමන් අරගෙන this is cow. ළමයාට කව් ඔලුවට දාලා ඉවරයි. ඊයින් පස්සේ දරුවාගේ අර නිර්මාණශීලී උකහා ගැනීම පද්ධතිය සම්පූර්ණ විනාශ කරනවා. ගවයාගේ චලනයන් කිසිවක් දරුවා උකහා ගන්නේ නැහැ කව්. that is cow පුතා that is cow කිව්වා කවුම තමයි. ඒ ඉංග්‍රීසි උගන්න ගන්න ඕනනේ. ඉතින් මේ අධ්‍යාපන රටාව බොහෝ භයානක සමාජ ප්‍රවාහයකට අද ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මම ඔය පොතේ ලියන්නේ. අපි ඇත්තටම ඔය කියන දවස්ක ඔබතුමාට පහසුන අපි වෙන දවසක් කතා කරමු ගැඹුරට. මේ හින්දා මේ තව ඔබතුමා කියලා දිනවා මේ දැන් මේක ගැන අපි ඉස්සෙල්ලා කතා කරමු. මේ පොතේ තියෙනවා මිනිසා ආශාවන්, උවමනා පුරුදු හැකියාව වගේ දහසකුත් දේවල් මතකයේ කියලා ගෝණීක දාගෙන එනවා. ඒක සත්‍යයක උපදින්නේ අන්නේ මතකයන්. ඉපදුනාට පස්සේ මම කැමති මේකට. මම කැමති මෙහෙම වෙන්න. මම කැමති අරහෙම වෙන්න කියලා කියනවා. ඒ මොකද්ද මේක මේ මොකක්ද මේ ඔබතුමාට හොඳම උදාහරණයක් දෙන්න. ඔබතුමා ගෙදර ගිහිල්ලා ඉවර වෙලා කොළ පාට ඉටිපන්දමක් පත්තු කරනවා. පත්තු කරලා මේක පත්තු වෙලා ටික දැන් අඩු වෙනවනේ. නේද? ඔව්. අඩු වෙගෙන එනකොට ඔබතුමා මොකක් හරි වැල් පිටිත්තක් හරි ස්ටෙප්ලර් කටුවක් හරි ඉරට කෑල්ලක් හරි අර උණු වේගෙන යන තැනට දාන්න. තවම මේකත් එක්ක නේද මේ ගැලවිලා පල්ලෙහාට එන්නේ. ඔව්. ඒ වගේ තමයි මහත්මයා අපි අපේ ජීවිතය ඇතුලේ අපි කරපු පුරුදු අපේ කැමැත්ත අපේ ආශාවන් මේවා පොඩි බැලගෙන ඉන්නේ මතක තියාගන්න. කලින් ජීවිත කතාවේ මේ කලින් ජීවිත කතාව කියන්නේ ඔය මේ පුනරුත්පත්තියක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේක හොඳට තේරුම් ගන්න. මෙතන මේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයක් නැහැ. ඉපදෙමින් මැරෙමින් යන සත්වයක් නැහැ. ඒක බොහොම බරපතල වැරද්දක් මේ සමාජය කරන සමහර ආගම් කරන. ඉපදෙන මැරෙන සත්වයක් නැහැ. එහෙනම් කවුද ඉන්නේ මෙතන ඉන්නේ තිබෙන්නේ නොකඩෙන සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ඇති ජීවියෙක්. දැන් වචන දෙකක් තියෙනවා පුනරුත්පත්තිය සහ පුනර්භවය කියලා. මනෝවිද්‍යාව තුළ මම මනෝවිද්‍යාත්මක මම ඉගෙන ගත්තේ මනෝවිද්‍යාව. එතකොට මම මේ විෂයෙන් කතා කරනවා. පුනර්භවය සහ පුනරුත්පත්තිය. ඇත්තටම පුනරුත්පත්තිය කියලා කියන වචනේ තරමක් වලට වැරදි. ඒක වැරදි. ඒකට හේතුව පුනරුත්පත්තිය කියනකොට මහත්මයා මෙහෙම ඇවිල්ලා ඒක කැඩිලා ඒක නතර වෙලා තව අලුත් කෙනෙක් නැවත හටගෙන යන අර්ථයක් එනවා. රීබර්ත් කියන වචනය ඇතුලේ. ඔව්. ඒ නිසා මම මගේ පෞද්ගලික අදහස රීබර්ත් කියන එක මම පිළිගන්නේ නැහැ. මම පිළිගන්නේ රීබිකමින් කියන එක. පුනර්භවය. මම පිළිගන්නේ පුනර්භවය. දැන් එතනදී මම මොකද හිතන්නේ එපා. එතනදී මම බුදුදහම තුල තියෙන ඒ පුනර්භව සංකල්පයට එකඟයි. පුනර්භව සංකල්පයට එකඟයි. බුදුදහමේ මහත්මයා පුනර්භව සංකල්පයක් තියෙනවා. ඔව්.
පුනරුත්පත්ති කතාවක් නැහැ. එහෙනම් මේ මිනිස් වල්න්නේ පුනරුත්පත්ති. ඒකට හේතුව තමයි මේ වචනාර්ථය අරගෙන භාෂණයට එකතු වෙලා තියෙනවා. පාරිභාෂිතයට එකතු වෙලා තියෙනවා. ඒගොල්ලෝ දන්නේ මේකේ මොකද්ද ගැඹුර කියන්නේ. මනෝවිද්‍යාත්මක විග්‍රහයක් කරලා පරීක්ෂණ කරලා බලපු කෙනෙක් මම ඒ පරීක්ෂණාත්මක දැනුමින් කියන්නේ මගේ අම්මා හෝ මගේ තාත්තා කියව වචන නෙමෙයි මම මේ කියන්නේ. ඒක තේරුම් ගන්න පරීක්ෂණ කරන්න. බයක් ඇති වුණොත් බය ඇසෙන දිශාවට යන්නේ. ගිහිල්ලා බලන්න කුමක්ද මේ මගේ සිතේ බය හටගන්නට සමත් උනේ. ඒ වගේ මේක ගවේෂණය කරන්න. පුනරුත්පත්තිය කියලා කියන්නේ කෙනෙක් ඉන්නවා එයා අවසන් වෙනවා අලුත් කෙනෙක් හට ගන්නවා. එහෙම කතාවක් පරීක්ෂණ කරද්දී මේ කිසිම වස්තුවකට නැහැ. නැහැ. ඉටිපන්දම දල්වනවා ඉටිපන්දම ඉවර වෙනවා. එකපාරම S2 වල S2 අරිනකොට අර දිය වෙච්ච ටික මෙතනින් මතුවෙනවා. අන්න එහෙම කතාවක් පුනරුත්පත්තිය කියලා කියනකොට අර්ථයක් ගැන්වෙනවා. තේරුණාද මම කියන්නේ? ඔව්. හරි. එහෙම කතාවක් සිද්ධ වෙනවද පරීක්ෂණ කරනකොට? නැහැ. පැහැදිලිනේ ඊටවන්නම ගලාගෙන ඒ වෙලේම විපරිණාමයක්. ඔතන දියවල ඒක ගලනවා. වෙලා ගන්නවා. ඉතින් ඒක එහෙම පෙනි මිනිස්සු කියනවා මේ පුනරුත්පත්තිය කියලා. ඒ කියන්නේ රීබර්ත් කියන ඉංග්‍රීසියෙන් රීබර්ත් කියන කාරණාව එහෙම කතා. එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ මෙතන. එක වැරදි. සිද්ධ වෙන්නේ මොකක්ද? පුනර්භවයක්. පුනර්භව කියලා කියන්නේ රීබිකමින්. රූපය අතුරුදහන් වෙලා ඔව් අතුරුදහන් වෙලා අර මං කියව ගතික ශක්තියෙන් යලි රූපයක් හදනවා හදන්නේ ප්‍රතිඵල හේතුන්ගේ එකතුවක්. ඔව් ඒකට විදිය අර මං හේතුන් කියන්න දාහේ ද්‍රව්‍ය දහන පෝෂකය ජ්වලන උෂ්ණත්වය කියන කාරණා තුනම එකපාර හරි ගියා. එකපාර ලැබිච්ච නිසා ඉටිපන්දම පත්තු වුණා නේ. එහෙම නේද? ඔව් දාහේ ද්‍රව්‍ය දහන පෝෂකය ජ්වලන උෂ්ණත්වය ඒ තමයි හේතුව. ඊට පස්සේ ඉටිපන්දම දැල්විලා 10 ද්‍රව්‍ය අවසන් වෙනකොට මේ ඉටිපන්දම හේතුන්ගේ ඵලයකින් හටගත්ත හේතුන්ගේ ඵලයකින් අතුරුදහන් වුණා. දෙවියනේ S2 කට පේන්නේ නැද්ද දැන් දියවිලා මෙතන තියෙන මේ රවුම. ඉතින් ඔතන තියෙන රීබර්ත් එකක් කියයි රීබිකමින් එකක් තියෙනවා. ඒතර රීබිකමින් එක කියලා කියන්නේ ඕක. එහෙනම් මෙහෙමයි මේක දකින්න ඕනේ. දැන් පැහැදිලි. ඒ කියන්නේ සත්‍යයේ රීබර්ත් එක දකින්න මේ විදියට. ඒ විදිය. රීබර්ත් එක කියලා දකින්න එපා. රීබර්ත් එක කියලා එකක් නෑ. රීබිකමින් එක. සත්‍යය නෙමෙයි මේ ලෝකේ තියෙන හැම දෙයකම තියෙනවා රීබිකමින් එක. ඉතින් ඕක මම හිතනවා ගැඹුරු බුදුදහම තුළ බොහොම සාර්ථකව සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ වර්තමාන තත්ත්වය ඇතුලේ මේ ගැඹුරු දර්ශනය ගැඹුරු සොයා ගැනීම ගොඩාක් විනාශ වෙලා තියෙනවා. ඒකට මම හිතන්නේ ජෛන ආගමේ බලපෑම තියෙනවා. ඒ වගේ Hindu ආගම් වල බලපෑම තියෙනවා. වෙනත් ආගම් වල බලපෑම ඇති වෙලා අර මහා මුත්‍ර ගංගාවල් ගොඩාක් ඇවිල්ලා එකතු වෙලා වගේ නේද? මේකේ නිවැරදි අර්ථය වෙනස් වෙලා තියෙන බවක් මට පේනවා. ඉතින් ඒ නිසා තමයි මේ නැවත උත්පත්තියක් කියලා මිනිසුන් මේ රැවටිලා මේ බොහොම මේ මුලාවක යන්නේ. මේක මුලාවක් මේක. ඉතින් මේක වැරදි අදහසක්. ඉතින් ඒ නිසා ඔය පොත ඇතුලේ තිබෙන්නේ මේ ඇත්තටම රීබිකමින් කියන රීබිකමින් රීබර්ත් එක නෙමෙයි. රීබර්ත් එකක් නැහැ නේද? රීබර්ත් එකක් නෙමෙයි. හොඳයි ඇත්තටම ඉතින් අද අපි දිනේෂ් තරංග විදානාච්චි මහත්මයා එක තමයි එකතු වුණේ. ඉතින් එතුමාගේ තව වියලි මිනිසක් තියෙනවා. මානසික ඝාතනය, බිහිතොර, සිතංග මග, අඝෝෂ ගවේෂණ සහ කෙටි කතා සංග්‍රහයේ ඔය වගේ මිනිස්සු තියෙනවා. රාශියක් තියෙනවා. ඉතින් ඒ දේවල් කියවන්න. ඉතින් කියවලා ඉවරලා එන්න කතා කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දැනුම නෙවෙයි. දැනුම තියෙන ඕන තරම් වර්තමානයේ. හරි දැනුම සහ වැරදි දැනුම බේරා ගැනීමේ සරණකාවට නිලැන් වෙලා තියෙනවා. අද Google search කරපුවාම ඕන තරම් දැනුම් සම්භාරයක් ගන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකද නැද්ද කියලා කෝකද හරි කෝකද වැරදි කියලා තීරණය කරගන්න බැරි ප්‍රශ්නයක්. මේක අපි 15 වෙනි සතවර්ෂයේ අගභාගයේ නෙමෙයි මේ ඉන්නේ. දැන් 21 වෙනි සතවර්ෂයට ඇවිල්ලා තියෙන්නේ. මෙතන දැනුම් හිගයක් නැහැ. මේ යුගයේ දැනුම් හිග යුගයක් නෙමෙයි. මේ හිගය හරි දැනුම වැරදි දැනුම බේරා ගැනීමට සරණ කළ යුතු යුගයක් වෙලා තියෙනවා. සාම්ප්‍රදායික ජීවියා සාම්ප්‍රදායික අත්දැකීම් අපි වලින් අයින් වෙන්න ඕන.
හනමිටිය කරේ ගහගත්ත මිනිස්සු වෙන්න බෑ. නේ? හන නූල් ටික දකින්නකොට හනමිටිය අයින් කරන්න අපිට පුළුවන් වෙන්න ඕන කියලා මම හිතනවා. ඉතින් ඔබතුමාට ඔබතුමා මගේ පොත කියවලා ඔබතුමා මාව වෙලා හම්බ වෙලා ඉතින් මේ විදිහට නව දැනුම් සොයා යන එක ගැන මම ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් බොහොම ස්තුතියි. ඔබතුමාට බොහොම ස්තුතියි අපිට මේ බොහොම වටිනා දැනුම අපි නොදන්න දේවල් ටිකක් කියලා දුන්නට. ඉතින් අපිට පුළුවන් වුණොත් අපි තවත් වැඩසටහනකින් ඔබ වෙත අපි දිනේෂ් තරංග විජයනායක මහත්මයා සමග අපි එකතු වෙමු. අයිබෝන්. බොහොම ස්තුතියි.